ආයුබෝවන්. අපේ කෘෂිකර්මාන්තයේදී අපේ ගොවිතැනේදී කාබනික පොහොර යොදා ගැනීම ගැන බොහෝ විට කතා කරනවා. කතා කරනවටත් වඩා අපේ ගොවිතැන් කටයුතු වලට අපේ වගා බිම් වලට කාබනික පොහොර යොදා ගත යුතු කාලයක තමයි අපි මේ පසු වෙන්නේ. මොනවද කාබනික පොහොර කියන්නේ? කොහොමද මේක නිෂ්පාදනය කරන්නේ? කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරයක් දක්වා වැඩි කරගන්නට අපිට පුළුවන්ද? මේකට ප්‍රමිතිකරණයක් තියෙනවද? මෙන්න මේ වගේ කරුණු ගැන ගොවිබිම ටර්නවල වැඩසටහනින් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට අපි කල්පනා කරා. අද වැඩසටහනින් කාබනික පොහොර කියන්නේ මොකක්ද කියලා පූර්ව හැඳින්වීමක් දෙන්න තමයි අපි මේ සූදානම් වන්නේ. සත්තු පාලනයේදී සත්ව මල මූත්‍ර අපද්‍රව්‍ය මේ සියල්ල කාබනික පොහොර නිෂ්පාදනයේදී අපට ඉතා වැදගත් අමුද්‍රව්‍ය වෙනවා. සත්ව අපද්‍රව්‍ය සේම දිරාපත් වන භෝග අවශේෂ, පිදුරු, තෘණ, කෙසෙල් කඳන් මේවා සියල්ල කොම්පෝස්ට් නිෂ්පාදනයේදී යොදාගත හැකියි. වඩාත්ම සුදුසු වෙන්නේ අපි යොදා ගන්න ශාක කොටසු ඒත් එක්කම සත්ව පොහොරත් තට්ටුවෙන් තට්ටුවට මාරුවට දාගෙන එනවා නම් තමයි වඩාත් සුදුසු. දැන් අපි මේ දාගෙන යන්නේ 4 වෙනි තට්ටුව මෙතන. පළවෙනි තට්ටුව විදිහට අපි පිදුරු දැම්මා, දෙවෙනි තට්ටුව විදිහට ගොම පොහොර දැම්මා, තුන්වෙනි තට්ටුව විදිහට අපේ තනකොළ දැම්මා. ඊළඟට අපි කුකුල් පොහොර තමයි දාන්නේ. මෙන්න මේ විදිහට සත්ව පොහොරත් ශාක පොහොරත් මාරුවට දාගෙන આવොත් අර කොම්පෝස්ට් ගොඩේ ගුණාත්මක භාවය හොඳ ක්වොලිටි කොම්පෝස්ට් එකක් අපිට හදා ගන්න පුළුවන්. මෙලෙස සකස් කරගත් කොම්පෝස්ට් ගොඩක් මාස 3ක පමණ කාලයක් ගත වන විට පෙරලිම් වාර 3කදී පමණ දි รา පත් වෙනවා. ඉතින් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ඔබ තමුන්නාන්සලා සියලු දෙනාගෙම ඉල්ලන්න කැමති මේ විදිහට අපේ කාබනික පොහොර රට අවශ්‍ය පොහොර අපිම නිෂ්පාදනය කළා රටේ කෘෂිකාර්මික සංවර්ධනයට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දි รา පත් වූ කොම්පෝස්ට් තරමක වියලි තත්ත්වය යටතේ සල්ලඩ කර කාබනික පොහොර නිෂ්පාදනයක් ලෙස සකසා ගත හැකියි. තුන්වෙනි පෙරලීමෙන් පස්සේ අවසාන වශයෙන් හදපු කොම්පෝස්ට් ටික අපට මේ අරගෙන මේ වගේ පවනේ වියලන්න අවශ්‍ය වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපිට ඇත්තටම මේ සෙවන සහිත ස්ථානයක් තෝරගන්න ඕනේ. හිරු එළියට වැඩි ආවරණය වෙන්න දෙන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ තැනක් අපිට සූදානම් කරගන්න පුළුවන්. මේ විදිහට අපි සකස් කරගන්න කොම්පෝස්ට් ටික මද පවනේ වේලලා සාමාන්‍යයෙන් 120ක වගේ තෙතමනයක් තියෙන්න ඕනේ අපිට ඇත්තටම මේක මේ පැක් කරන අවස්ථාව වෙනකොට. ඉතින් අපි ඇත්තට මේක හොයන්න පුළුවන් මේ වගේ කොම්පෝස්ට් ටිකක් අරගෙන කැඩිලා යන අවස්ථාව තමයි සාමාන්‍ය තෙතමනේ 20ත් 25ත් අතර වගේ 25ට අඩු වෙන්න ඕනේ. ඉතින් මෙවැනි අවස්ථාවකදී අපිට පුළුවන් අර වගේ මල්ටි චොපර් එකකට දාලා මේකේ තියෙන කැට කුඩු කරගන්න. ඊට පස්සේ කුඩු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකේ තියෙන අපද්‍රව්‍ය ටික හලා ගන්න අවශ්‍ය වෙනවා. ඒකට අර වගේ මිලිමීටර 4 දැල එහෙම නැත්නම් අපි ව්‍යවහාරයේ කියනවා අඟලට කොටු 6 තියෙන දැල. ඒකට දාලා අපිට මේ අර විදිහට මේ කොම්පෝස්ට් ටික හලා ගන්න පුළුවන්. ඒ හලන අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපේ කොම්පෝස්ට් එක හොඳට හැදිලා තියෙනවා නම් අපද්‍රව්‍ය 15ක් විතර ප්‍රමාණයක් තමයි අයින් කරන්න පුළුවන්. අයින් වෙන්න 85%ක්ම හොඳ ප්‍රමිතියෙන් යුක්ත කොම්පෝස්ට් ටික යටට අපිට හලාගෙන පැක් කරගන්න පුළුවන් වෙනවා. දැන් භෝග වගාවේදී කාබනික පොහොර භාවිතයට ලොකු උනන්දුවක් දක්වනවා. එය සැබවින්ම අපට රටට වාසනාවක්. ඇත්තටම කාබනික පොහොර ගැන අද ලොකු කතිකාවතක් ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම රටේ විතරක් නෙමෙයි ලෝකයේත් මේ සෞඛ්‍ය තත්ත්වය සහ පරිසරය ගැන ගොඩක් වෙලාවට අද කතා කරනවා. දැන් අපේ මේ අවිධිමත් කෘෂි රසායන භාවිතයත් එක්ක අවිධිමත් රසායනික පොහොර භාවිතයත් එක්ක අද පස දුර්වල තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම ගැටලුකාරී තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම අපේ
භූගත ජලය විශේෂයෙන්ම අපි බොන ජලය අද අපිරිසුදු බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ නුසුදුසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මේ කාබනික පොහොර වලට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. එකක් පසේ ගුණාත්මය දියුණු කරන්න. අනිත් එක මේ පරිසරයට ඉවත් වෙන රසායනික ද්‍රව්‍ය අවම කරලා ශාකයේ භාවිතය කාර්යක්ෂම කරන්න. ට්‍රයිකොඩෝමා දිලිරයට කාබනික පොහොරවල ගුණාත්මය වැඩි කළ හැකි. මේ ඔබ දකින්නේ ට්‍රයිකොඩෝමා කියන දිලීරය මාධ්‍යයක් තුළ වර්ධනය කරලා තියෙනවා. මේ ට්‍රයිකොඩෝමා අපේ රටේ සුලභ දිලීර වර්ගයක් පරිසරයේ ඕන තරම් ඉන්නවා. මේ දිලීරය අපි විද්‍යාගාර තත්ත්වයට යටතේ ගුණනය කරලා වගා කරලා ඊට පස්සේ මෙන්න මේ මාධ්‍ය අපි පාවිච්චි කරලා තියෙන්නේ බාගෙට තඹපු සහල් මේ මාධ්‍ය අපි වගා කරලා ඊට පස්සේ මේක පාවිච්චි කරනවා අපි මේ කොම්පෝස්ට් වල ගුණාත්මය වැඩි කරන්න. එතකොට සාමාන්‍යයෙන් ටොන් එකකට මේ හොඳින් වර්ධනය වෙච්ච හොඳින් දිලීරේ වර්ධනය වෙච්ච මාධ්‍යයෙන් කිලෝ එකක් සෑහෙනවා. මේක අපි හැදිච්ච ඒ කියන්නේ නිෂ්පාදනය කරන ලද කොම්පෝස්ට් ගොඩකට අපිට පුළුවන් මේක හොඳට මේ ඉහළ ඉවරලා ඊට පස්සේ මේක නැවත හොඳට කලවම් කරන්න ඕනේ. මේක බොහොම සරල ඒත් එකම පරිසර හිතකාමී ක්‍රමවේදයක්. අපිට මේ ට්‍රයිකෝඩෝමා දාලා හදපු කොම්පෝස්ට් පාවිච්චි කළොත් අපිට රසායනික ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ මේ නෙමටෝඩ හානිය පාලනය කරන්න. කාබනික පොහොරවල කොම්පෝස්ට් පෙලට් හොඳ ව්‍යාපාරික පසුබිමක් ගෙනෙනවා. මේ තියෙන කොම්පෝස්ට් පෙලට් මේකත් අලුත් තාක්ෂණයක් ඇත්තටම. මේ කොම්පෝස්ට් පෙලට් වල තියෙන වැදගත්කම තමයි එකක් අපි ලොකු ප්‍රමාණයක් තමයි අඩු පරිමාවකට හදලා තියෙන්නේ. ඒත් එක මේක ප්‍රවාහණය පහසුයි. ඊළඟට ගත්තොත් අපි දැන් ගොටුකොළ වගේ කොළේරුළු වගාවකට කොම්පෝස්ට් කුඩු විදියට දැම්මොත් ඒක කොළ උඩ තැම්පත් වෙලා මේ තියෙනවා. හැබැයි මේක මේ ශේෂ්ත්‍රයට විසි කරනකොට අර පොළව තුලට හිඳා බහිනවා. ඒත් එක මේක දිගු කාලයක් පස්සේ රඳා පවතිනවා. එතකොට මේකේ සාමාන්‍යයෙන් අපි අක්කරයකට දාන ප්‍රමාණය එහෙම නැත්නම් ඒකක වර්ගඵලයකට දාන ඕන කොම්පෝස්ට් ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. මේක පරිසර හිතකාමී සහ පහසු ක්‍රමවේදයක්. ඉතින් අපි ඉස්සරහ තාක්ෂණයට යනකොට මේ වගේ නිෂ්පාදන වලින් තමයි මේ වගාවල් වලට යන්න අවශ්‍ය වෙන්නේ. උසස් ගුණාත්මක අස්වැන්නකට යාමේදී දියර පොහොර භාවිතය පිළිබඳව ගොවින් දැඩි උනන්දුවක් දක්වනවා. ඔබ මේ දකින්නේ ෆිස්ටොනික් එහෙම නැත්නම් මාළු නිස්සාරකය කියන එක. මේක බොහොම සරල ක්‍රමවේදයක්. ඇත්තරම අතීතයේ ඉඳලම මේ දියර පොහොර වර්ගය අපේ ගොවි ශේෂ්ත්‍රවල හදලා මේ භාවිතා කරලා තියෙනවා. ඉතින් අපිත් ගොඩක් පරීක්ෂණ කළා මේ සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී අවශ්‍ය වෙන්නේ අපතේ දාන මාළු එහෙම නැත්නම් මාළුන්ගේ ඉවත් කරන කොටස් එහෙම නැත්නම් ඉතුරු වෙච්ච මාළු වගේ දේවල් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය සඳහා සක්කර එහෙම නැත්නම් සීනි උපස්තරයක් අවශ්‍යයි. ඉතින් විශේෂයෙන්ම අපි දාන්නේ සක්කර හකුරු. අපි ගොඩක් වෙලාවට කඩේ අපතේ දාන ඉවත් ඒ කියන්නේ අර මේ හොඳම තත්ත්වේ නැති සක්කර හකුරු මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් රතු සීනි වගේ දෙයක් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙදි මාළු අපද්‍රව්‍ය එකකට මේ සක්කර හකුරු හෝ රතු සීනි එක අනුපාත එකට එක අනුපාතයට තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ දෙක දාලා මේ මාළු වැහෙන ප්‍රමාණයට අපි මේ එක්ක සක්කර දිය කරගෙන අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සක්කර සහ මාළු එකතු කරලා මේ භාජනයකට දාලා අපිට වහලා තියන්න පුළුවන්. ඉතින් මුලින් අපි මේ ක්‍රමවේදය දිගු විස්තරයක් සහිතව ඉදිරියේදී ඔබට බලාපොරොත්තු වෙන ඉදිරිපත් කරන්න. මේක සරල ක්‍රමයක්. ඇත්තරම අක්කරයකට සාමාන්‍යයෙන් ඊ වගාවට අනිකුත් එළවලු සහ පළතුරු වගාවට මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිලිලීටර් 50ක් ලීටර් 10ක වගේ දිය කරලා අපිට සති දෙකෙන් දෙකට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම නයිට්‍රජන් සහ පොටෑසියම් බහුල දියර පොහොරක්. ඔබ කාබනික පොහොරක් ලෙස ගැඩවිලි පණ පොහොර පිළිබඳ දන්නවාද? ලෝකයේ විශිෂ්ට පොහොරක් කියලා ස්වභාවික පොහොරක් කියලා තමයි හඳුන්වන්නේ. ඇත්තටම
මේ කාබනික පොහොර ගැඩවිල් පණුවන් මගින් තමයි කොම්පෝස්ට් බවට පත් වෙලා ගැඩවිල් පණු කොම්පෝස්ට් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් මේකේ ගුණාත්මය ගැන කතා කළොත් ශාකවල පෝෂකවලට අමතරව මේ ගැඩවිලාගේ ශරීරයෙන් නිකුත් කරන හෝමෝන එන්සයිම් වගේ දේවල්, ඒ කියන්නේ ශාක වර්ධනය උත්තේජනය කරන රසායනික ද්‍රව්‍යයන් මේකේ අඩංගු වෙනවා. ඒත් එක්කම මේක ඊටාම සරල ක්‍රමවේදයක්. ඇත්තටම ගත්තොත් කොම්පෝස්ට් ගොඩක් හදන්න අපි ගොඩක් වෙලාවට අපේ ශ්‍රමය වැය කරනවා. අද ශ්‍රමය කියන එක ගැටලුවක්. නමුත් මේ ගැඩවිල් පණු තාක්ෂණයේදී අපිට ශ්‍රමය අවශ්‍ය වෙන්නේ මේ ගොඩ ගහන්න සහ ආපහු මේක එකතු කරන්න විතරයි. ඊටු ඔක්කොම වැඩ ටික කරන්නේ මේ ස්වභාවික පණුව. මෙයා ඉසීනියා ෆැටිඩා කියන පණු විශේෂයක්. විශේෂයෙන් අපිට මේ ගැඩවිල් පණු කොම්පෝස්ට් නිෂ්පාදනයේදී අවශ්‍යයි මේ අමුගොම. මේ අමුගොම තමයි මේ සතාට මේ ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට අපි ලබා දෙන්නේ. ඊට අමතරව මේ අපිට පුළුවන් මේ අපේ පරිසරයේ තියෙන දි รา පත් වන කොළරොඩු, ඒත් එක්කම තනකොළ අතු ගාලා දාන එකතු කරන දේවල්, කුස්සි අයින් කරන අපද්‍රව්‍ය, මේ හැම දෙයක්ම එකතු කරලා මේ කොම්පෝස්ට් එක හදාගන්න. ඉතින් කොම්පෝස්ට් පොහොර කාබනික පොහොර නිෂ්පාදනයේදී හොඳ ව්‍යාපාරයක්. රටේ අවශ්‍යතාවයට පරිසර හිතකාමී නිෂ්පාදනයක් කිරීම තුළ අපි ලබන ආත්ම තෘප්තිය සුළුවෙන් දැකිය නොහැකියි. රටට අවශ්‍ය කාබනික පොහොර ගුණාත්මකව සකසන මෙවන් ආයතනය වඩාත් කාලෝචිතයි. මට කොම්පෝස්ට් ගැන කතා කරනකොට මගේ මතකයට එන්නේ අපිට හම්බෙන හිරු කිරණත්, අපේ අම්මගෙන් හම්බෙන මාතෘ සෙනෙහසත්, පාසලෙන් හම්බෙන විද්‍යාත්මක දැනුවත් කියන දේ. මට කොම්පෝස්ට් දැනෙන්නේම මේ හිරු කිරණත් පාසලේ දැනුවත් අතර මවගේ සෙනෙහස වගේ තමයි මට මේ කොම්පෝස්ට් ව්‍යාපාරයේ දැනෙන්නේ. අද මට දැනෙනවා මේ මහ පොළොව තුල අපිට තිබෙන මොනතරම් වටිනා සම්පතක්ද මේ කොම්පෝස්ට් කියලා. මගේ තේමාව අපේ කුඩා ගෙවත්ත හොඳටම ඇති පෝෂ්‍යදායක කෘෂි ආර්ථිකයක් ගොඩනගා ගන්න. අපේ රටේ කාබනික පොහොර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඔබටත් දායක විය හැකියි. ඒ තුළින් සෞභාග්‍යමත් රටක්, දේශයක් අපට නිර්මාණය කළ හැකියි. අපි භාවිතා කරන නිෂ්පාදනය කරන කාබනික පොහොර නිසි ගුණාත්මයෙන් යුක්තව, නිවැරදි ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය කරන්නට, භාවිතා කරන්නට වග බලා ගන්නට ඕන. ඉතින් කොහොමද නිවැරදිව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නේ? නොයසේනම් විවිධ කාබනික පොහොර කොහොමද නිෂ්පාදනය කරන්න කියලා අපි ඔබට ඉදිරි වැඩසටහන්වලදී දැනුම්වත් කරනවා. ඉතින් කාගෙන්ද ඔබ උපදෙස් ලබා ගන්නට ඕන මේ විදිහේ කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු කරනවා නම්? නොයසේනම් ව්‍යාපාරයක් දක්වා ඔබ දියුණු කර ගන්නට අදහස් කරනවා නම් කාබනික පොහොර නිෂ්පාදනය, ඒ සඳහා ඔබ උදව් ලබා ගත යුත්තේ කාගෙන්ද කියලා අපි මේ වැඩසටහන්වලදී ඔබව දැනුම්වත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් යලිත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා. කොළ පොහොර සහ බෝගාපද්‍රව්‍ය ඔබේ වගාවට යෙදිය හැකි වටිනා කාබනික පොහොරකි. වගා කරන භූමියේ කොළ පොහොර වශයෙන් ගන්නා ශාක වර්ග වගා කර හෝ පිටතින් ගෙනවිත් බෝග සිටුවීමට සති 2කට කලින් පසට යට කිරීම තුළින් පසේ පෝෂණ තත්ත්වය වැඩි කරගන්න පුළුවන්. ඒ තුළින් ඔබේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්.